දයාවර දරුවනි දෙරියනි සියලු දෙනාටම මම සුබ දවසක් ප්‍රාර්ථනා කරනවා. සියලු දෙනාටම ආයුබෝවන්. ඔයගොල්ලෝ සියලු දෙනාම මම මගේ සිසිර ඇකඩමි YouTube এডুকেෂන් channel එකට ආදරෙන් සාදරයෙන් පිළිගන්නවා. ඉතින් දරුවනි 11 වසර දරුවන්ට වීඩියෝ එකක් ඔයගලන්ට දෙන්න ටිකක් පරක් වුණා. මොකද තරමක අසනීප තත්ත්වයක් පසු වුණ හින්දා රෝහල් ගත වීමට සිදු වුණා. ඉතින් දැන් හොඳයි. දැන් එහෙනම් අද අපි බලමු. අද අපි සාකච්ඡා කරමු. අපි ඉගෙනගත්තු දේවල් පොඩ්ඩක් පුනරීක්ෂණය කරලා. මම ඒ සඳහා තෝරාගත්තා දකුණු පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව විසින් ඉදිරිපත් කරපු ප්‍රශ්න පත්‍රයක් සාකච්ඡා කරන්න. අපි බලමු පළවෙනි ප්‍රශ්නය. 29 වර්ගමූලයේහි අගය පළමු සන්නිකර්ෂණයට කීයද කියලා අහනවා. ඉතින් අපිට සන්නිකර්ෂණයෙන් හොයන්න කිව්වොත් අපි ඒක ලකුණු දෙකක් ගන්න අපි ඒක සන්නිකර්ෂණයෙන් හොයලා උත්තරේ දෙන්න ඕනේ. නැත්නම් අපිට එක ලකුණක් උත්තරේට හම්බ වෙයි. ඉතින් අපි බලමු මේක කොහොමද කරන්නේ. හරි පහසුයි. වර්ගමූල 29 කියන එක දෙපැත්තෙන් තියෙන වර්ග සංඛ්‍යා දෙක මොකක්ද? වර්ගමූල 29ට දෙපැත්තෙන් තියෙන වර්ග සංඛ්‍යා දෙක 25යි 36යි. ඉතින් අපි බලමු 25 වර්ගමූලය 5යි 36 වර්ගමූලය 6යි. අපේ උත්තරේ තියෙන්න ඕනේ. ඒ කියන්නේ 29 වර්ගමූලයට උත්තරේ තියෙන්න ඕනේ 5යි 6යි අතරේ. දශම ගානක්. අපි බලමු මේකේ හරි මැද ගත්තත් 5.5යි නේ. හරි මැද. 5යි 6යි මැද 5.5. මට කියන්න 29 ළඟ 25ටද 36ටද? 29 ළඟ 25ට. ඒ කියන්නේ අපේ උත්තරය පහ පැත්තට බරයි. ඒ කියන්නේ 5.5ට වඩා අඩු උත්තරයක් එන්න ඕනේ. එහෙනම් අපි 5.1, 5.2, 5.3, 5.4 වගේ උත්තරයක්. අපි ගොඩක් ළඟයිද කියලා බලමු. මේ පැත්තට 6ක් අඩුයි. මේ පැත්තට 7ක් වැඩි නේද? එහෙනම් සාමාන්‍යයෙන් 5.3, 4 වගේ එකක් හරියයි කියලා හිතමු. අපි බලමු 5.3 5.3ෙන් ගුණ කරලා ඉස්සෙල්. හරිද? 3 3 9යි 3 5 15යි 5 3 15යි එකක් ඉතුරුයි 5 5 25යි 26යි. ඒතර අපිට උත්තරයක් එනවා දශම ස්ථාන දෙකක් තිබ්බොත් 28.09. ඒ කියන්නේ මේකට වඩා මේ 29 වැඩි නේ. එහෙනම් අපි 5.4ක් තරම් බලන්න වෙනවා. අපි එකක් ගුණ කරලා ඉක්මනට බලමු. එතකොට දශම ස්ථාන දෙකක් තිබ්බොත් 29.16යි. දැන් චුට්ටක් බලන්න මේක 29ට අඩුයි මේක 29ට වැඩි. බලන්න 29ට වැඩියෙන්ම ළඟ මේකනේ. එහෙනම් අපේ උත්තරේ කීයද? අපේ උත්තරය 5 කීයද? 4. 29 වර්ගමූලයට උත්තරය 5.4 පළමු සන්නිකර්ෂණයට. මේක තමයි වැඩියෙන් ළඟ. ඊළඟට බලන්න දෙවෙනි ගාන. වාර්ෂික වටිනාකම රුපියල් 24000ක් ලෙස තක්සේරු කර ඇති නිවසක්. නිවසක් තක්සේරු කරලා තිනවා වාර්ෂික වටිනාකම රුපියල් 24000. ඒ සඳහා 104ක වාර්ෂික වරිපණම් බදු අය කරනවා. මේ වරිපණම් බදු අය කරන්නේ කවුද? පළාත් පාලන ආයතන, නගර සභා, මහනගර සභා, ප්‍රාදේශ සභා ඒවා. ඉතින් මේක මේ වරිපණම් බදු අය කරගෙන තමයි සනීපාරක්ෂක මහජන සේවය සලසන්නේ සනීපාරක්ෂක කටයුතු වගේ වියදම් වලට. ඉතින් එහෙම අය කරනවා. ඒක වාර්ෂික වරිපණම් බදු මුදල කීයද කියලා. අපිට තියෙන්නේ 24000 104ක් නේ වරිපණම් අය කරන්නේ. 104ෙන් ගුණ කරන්න. උත්තරේ එනවා රුපියල් 960. මේ ඇවිල්ලා වාර්ෂික වරිපණම් බදු මුදල. සමහරලාට විභාගෙදී කාර්තුවකට ගෙවන වරිපණම් මුදල ඕගොල්ලන්ගෙන් ඇහුවොත් මොකද කරන්නේ? කාර්තුවක් කියන්නේ අවුරුද්දකින් කාලක්. කාර්තුවක් කාලක්. ඒ කියන්නේ 4න් පංගුව. අපිට පුළුවන් කාර්තුවකට ගෙවන වරිපණම් බදු මුදල හොයන්න 960 4න් බෙදලා. හරි? එහෙම දෙන්න එහෙම ඇහුවොත්. හරි? රයිට් අපි බලමු තවද. අපි බලමු අපේ තුන්වෙනි ගාන. මෙන්න මෙහෙම වෙන් රූපයක් දීලා A'
ඡේදනය B A' ඡේදනය B නිරූපණය වන ප්‍රදේශය මේකේ අඳුරු කරන්න. A' ඡේදනය B. මොකද්ද මේ A' ඡේදනය B කියන්නේ? A' කියන්නේ මොකද්ද? Aට අයිති නැති. එහෙනම් අපි අඳුරු කරන ප්‍රදේශය Aට අයිති නැති වෙන්නත් ඕනේ, Bට අයිති වෙන්නත් ඕනේ. එතකොට A රවුමට අයිති නැති Bට අයිති ප්‍රදේශය තමයි අපි අඳුරු කරන්නේ. තේරෙනවද? හරිම පහසුයි. Aට මේ කෑල්ල Aට අයිති නෑනේ, හැබැයි Bට අයිතිනේ. දැක්කද? දැන් මෙහෙම අඳුරු කරලා දීලා මේක කුලක අංකණයෙන් ලියන්න කිව්වොත් ඕගොල්ලෝ මේක Aට අයිති නෑ Bට අයිති කියන එක මෙන්න මේ විදිහට කුලක අංකණයෙන් ලියන්න. දෙපැත්තම ගන්න. ඕගොල්ලන්ට පුළුවනි මේ වීඩියෝ බලලා ඉවර වෙලා මම 10 වසරට දැම්මේ බස්නාහිර පළාත් පේපර් එක. 10 වසරට. ඉතින් බලන්න 10 වසරට දාපු බස්නාහිර පළාත් පේපර් එකේ මේ ගණන් කිහිපයම පොඩ වෙනස් කරලා දැන් 10 වසර පේපර් එකේ තියෙන්නේ අඳුරු කරලා දීලා මේක ලියන්න. හැබැයි මේ ප්‍රදේශය නෙමෙයි අඳුරු කරලා දීලා තියෙන්නේ. එතන මේක ලියන්න. ඉතින් මේකත් මේකේ අනිත් පැත්ත තමයි දීලා තිබ්බේ. ඒ කියන්නේ ලබ්ගණක ආකාරයෙන් දීලා දර්ශක ආකාරයෙන් ලියන්න. දැන් මේකේ තියෙන්නේ දර්ශක ආකාරයෙන් දීලා 11 වසරට තියෙන්නේ ලබ්ගණක ආකාරය. ඉතින් මේ පේපර් 10 වසර පේපර් එකත් බලන්න. ඒකේ තියෙන එකිනෙකට වෙනස් ගණන් තවත් 25ක්. ඒතර 25යි මේ 25යි එක්තර 50ක්ම බලන්නදී කෙරෙනවා. රයිට්. මෙන්න මේ දර්ශක ආකාරයෙන් දී ඇති එක ලඝු ගණක ආකාරයෙන් දක්වන්න. දැන් සාමාන්‍යයෙන් මෙහෙම තියෙද්දි එහෙම ලියන එකද හුරු. එහෙමනම් අපි හුරු විදියට ලියාගමු. 64 මේ පැත්තේ තියනවට වඩා 64 මේ පැත්තේ තියෙද්දි 2/6 බලය මේ පැත්තේ තියෙද්දි අපිට මේක ලියන්න පහසු නම් එහෙම ලියාගන්න. ඊට පස්සේ ලඝු වලින් ලියමු. log පාදය තමයි මේ තියෙන්නේ. මේ තියෙන පාදය. ඒක තමයි පාදයනේ. එහෙනම් log 2 පාදයට මේ තියෙන සංඛ්‍යාව. log 2 පාදයට 64 පාදේ මෙතනට එනවා. මේ දර්ශකය තමයි උත්තරේට එන්නේ. මේක තමයි ලබ්ගණක ආකාරයෙන් ලියනවා. මේක කියවන්නේ කොහොමද? 2 පාදයට 64 ලඝු ගණකය 6යි කියලා. පැහැදිලි? ඒතර අපි මේක මෙහෙම ලියාගත්තාම ඒක පහසුවෙන් ඉලක්කම් අර මාරු වෙන්නේ නැත්නම් මේක මෙතනට එනවා. මේක මෙතනට එනවා. රයිට්. ඊළඟට අපි බලමු තුන්වෙනි පස්වෙනි ගාන සුළු කරන්න. භාග දෙකක් එකතු කරන්න. එහෙනම් අනිවාර්යෙන් හරය සමාන කරගන්න ඕනේ. අපිට පේනවා මෙන්න මේක කීයෙන් ගුණ කරොත් 8x කරගන්න පුළුවන්ද? මේක අපිට පුළුවන් 4ෙන් ගුණ කරන්න නේද? එහෙමනම් අපි මේකත් 4ෙන් ගුණ කරමු, මේකත් 4ෙන් ගුණ කරමු. එතකොට මොකක්ද එන්නේ? මෙතන එනවා 4 බෙදීම 2x 4ෙන් ගුණ කළාම 8x. මෙතන තියෙනවා 1 බෙදීම 8x. එතන උත්තරේ මොකද්ද? උත්තරේ මොකද්ද? හරය සමානයි. දැන් ලවයන් දෙක එකතු කරන්න පුළුවන්. උත්තරේ 5 බෙදීම 8x. ලේසි නේද ප්‍රශ්න? රයිට්. ඊළඟට අපි බලමු 6 වෙනි ගාන. අසමානතාවයක් දීලා තියෙනවා. මේ විශාලයි හෝ සමානයි. 2x ඍණ 1 විශාලයි හෝ සමානයි ඍණ 5. අසමානතාවයට සපුරාලන ඍණ නිකිල සංඛ්‍යා සියල්ල ලියන්න. එහෙනම් අපි ඉස්සෙල්ලාම මොකද කරන්න ඕනේ? අපි මේ අසමානතාවය විසඳන්න ඕනේ. කොහොමද අසමානතාවය විසඳන්නේ? x දෙකෙන් ගුණ වෙලා එකක් අඩු වෙලා තියෙනවා. එහෙනම් අපි ඉස්සෙල්ලාම මෙන්න මේක එහා පැත්තට ගෙනියමු. මේ ඍණ 1 මේ පැත්තට ගියා ධන 1යි. දැන් මොකද උත්තරේ? ඍණ 4ක් නේද? ඍණ 5යි ධන 1යි කියන්නේ ඍණ 4. දැන් අපි දෙපැත්තම දෙකෙන් බෙදමු. එතකොට අපිට එනවා x විශාලයි සමානයි ඍණ 2යි කියලා. දැන් ඒ කියන්නේ x වලගේ ඍණ 2 වෙන්නත් පුළුවන්. සමාන ලකුණක් තියෙනවා. ඍණ 2 වෙන්නත් පුළුවන්. x විශාලයි සමානයි ඍණ 2 කියන්නේ ඍණ 2 හෝ ඍණ 2ට වැඩි. දැන් සංඛ්‍යා රේඛාවේ ඍණ 2 මෙතන නම් ඍණ 1 මෙතන, බිංදුව මෙතන, මෙතන 1, මෙතන 2. නේද? ඒ කියන්නේ මේ රවුම පාට කරලා ඒ සමාන ලකුණක් තියෙන ඉඳ මෙතනින් මේ පැත්තනේ අපි ගන්නෙ. එතකොට එහෙමනම් මේ ප්‍රදේශයට ආйти ඍණ නිකිලමය විසඳුම් මොනවාද? ඍණ 2 ගන්නත් පුළුවන්, ඍණ 1 ගන්නත් පුළුවන්. උත්තරය ඍණ 2යි ඍණ 1යි. පැහැදිලිද? ඒක සංඛ්‍යා රේඛාවක් අඳින්න කියලා නෑ. හොඳේ?
ඊළඟට මෙන්න මේ බීජීය ප්‍රකාශන තුනක් තියෙනවා. මේ බීජීය ප්‍රකාශන තුනේ කුඩා පොදු ගුණාකාරය හොයන්න. කුඩාම පොදු ගුණාකාරය සොයන්න. ඉතින් කුඩාම පොදු ගුණාකාරය සොයනකොට පොඩි පියවරවල් කීපයක් තියෙනවානේ. ඉස්සෙල්ලම බලන්න ඕනේ මොකද්ද? මේ බීජීය ප්‍රකාශන වලින් මොකක හරි සාධක හොයන්න තියනවාද කියලා. ඒ කියන්නේ පොදු සාධක තියනවාද? වර්ග දෙකක අන්තරයකට ආයත්ද? නැත්නම් වර්ගජ ප්‍රකාශනයක සාධකයක්ද? මේ එකක්වත් ඒකකටවත් අයිති නැහැ. එහෙනම් දෙවෙනි පියවර මොකද්ද? සාධක තිබ්බ සාධක වෙන් කරන්න ඕනේ. දෙවෙනි පියවර තමයි මේ වලින් මේ මුලට ඉලක්කම් තියෙනවා. මෙතනත් එක තියෙනවා. මෙතනත් එක තියෙනවා. මෙතන තුන තියෙනවා. මේ ඉලක්කම් වල කුඩා ගුණාකාරය ගන්න ඕනේ. ඒකේ 1 1 3 කුඩා ගුණාකාරය 3යි. එහෙනම් අපි ඉස්සෙල්ලම 3 ගන්නවා. ඊළඟට තුන්වෙනි පියවර මොකක්ද? ඉතිරි හැම සාධකයකම වැඩිම බල ගන්නවා. දැන් බලන්න x වල වැඩිම බලය මෙතන 1, මෙතන 2, මෙතන 1. නෑ වැඩිම බලය x වල 2. ඒක ගත්තා. ඊළඟට අනිත් හැම සාධකයකම වැඩිම බලන්න. ඊළඟට y වල පළවෙනි බලය මේකේ නෑ. මේකේ තියෙන්නේ y වල දෙවෙනි බලය. එහෙනම් ඒකේ වැඩිම බලය වෙන්නේ y වල දෙවෙනි බලය. එතන අපිට පුළුවන් එකපාරම උත්තරේ ලියන්න. මේකට අපිට පුළුවන් එකපාරම උත්තරේ ලියලා ලකුණු දෙක ගන්න. හරිද? තේරෙනද? මේ වගේ ප්‍රශ්න විභාගෙට එනවා. අපි බලමු ඊළඟ ගන්න. ඊළඟට 8 වෙනි ගාන x න දෙක වරක් x ධන 3 සමානයි බිඳුව මේ සමීකරණය විසඳන්න. ඇත්තටම වරහන් ඉවත් කරොත් x වලින් ගණන් කළොත් x වර්ගය මෙතන වර්ගජ සමීකරණයක් ලැබෙන්නේ. ඔයගලන්ට වර්ගජ සමීකරණයක් විසඳන්න දුන්නොත් ඔයගොල්ලෝ ඒකේ සාධක දෙක හොයාගෙන ඊට පස්සේ මේ එතන ඉඳලා මේ ටික කරන්න ඕනේ. එහෙනම් අපි කරන්නේ වර්ගජ සමීකරණයක් විසඳනකොට ඒකේ තියෙනවා ශුන්‍ය ගුණය කියලා එකක්. ඒ කියන්නේ යම් සංඛ්‍යා දෙකක් ගුණ කරාම උත්තරේ බිඳුවක් වෙන්න නම් මේ සංඛ්‍යා දෙකෙන් මොන සංඛ්‍යාව බිඳුව වුණත් උත්තරේ ගුණ කරාම බිඳුව. එහෙනම් මේක 8 මේ වරහන 8 මේ වරහන බිඳුව. ඒතකොට 8 වරක් බිඳුව බිඳුව. ඒ විදිහට. එහෙමනම් අපි මේ x ඍණ 2 කියන සාධකයක් බිඳුවට සමාන කරනවා හෝ x ධන 3 කියන සාධකයක් බිඳුවට සමාන කරනවා. ඒතර ඕක තමයි විසඳුම් දෙක වෙන්නේ. මෙතනින් එනවා ඍණ 2 සමාන ලකුණෙන් දකුණු පැත්තට ගත්තොත් ධන 2 වෙනවා. මෙතනින් එන උත්තරයක් ධන 3 සමාන ලකුණෙන් දකුණු පැත්තට ගත්තොත් ඍණ 3 එනවා. එතකොට මේක විසඳුවාම එන උත්තර දෙක තමයි ඔය. හරි ලේසියිනේ මතක තියාගන්න. රයිට්. 9 වෙනි ගාන. තප්පරයට මීටර 40ක වේගයෙන් තප්පර 5කදී ගමන් කරන දුර මීටර කීයද? ඒතර තප්පරයට මීටර 40ක වේගයෙන් යනවා කියන එකේ තේරුම එක තප්පරයට යනවා තප්පර එකට යනවා මීටර 40ක්. අපෙන් අහන්නේ තප්පර 5කදීනේ. එහෙනම් තප්පර 5කදී යන දුර හොයන්න 40 ගුණ කිරීම 5. උත්තරය මීටර 200. හරිම ලේසියි. ඊළඟට 10 වෙනි ගාන. අංක 1 සිට 6 තෙක් ඇති සර්වසම ධාතු කැටයක්. ඒ කියන්නේ සර්වසම ධාතු කැටයක් කියන්නේ පැති ඔක්කොම සමාන ධාතු කැටයක්. සමබර ධාතු කැටයක්. ඒකේ නම් කරලා තියෙනවා 1 2 3 4 5 6 කියලා. මොනවාද? 1 2 3 4 5 6 කියලා නම් කරලා තියෙන ධාතු කැටයක්. ඉතින් මේක පෙරලීමේදී අගය 3ට වැඩි අගයක් ලැබීමේ සම්භාවිතාව. 3ට වැඩි අගයක් ලැබීමේ සම්භාවිතාවය තමයි අහන්නේ. ඉතින් බලන්න මෙතන 3ට වැඩි ඒවා මොනවද? මේක 3ට වැඩි, මේක 3ට වැඩි, මේක 3ට වැඩි. සංඛ්‍යා 3ක් තියෙනවානේ. එහෙනම් සම්භාවිතාවය කියන්නේ අදාළ අවයව ගණන 3යි මුළු අවයව ගණන ඔක්කොම 6ක් තියෙනවා. එහෙනම් උත්තරය 6න් 3යි. සම්භාවිතාවය කියන්නේ සිද්ධියට අදාළ අවයව ගණන 3යි මුළු අවයව ගණන යටට 6යි. 6න් 3යි. සම්භාවිතාවයට උත්තර දෙනකොට සුළු කිරීම අවශ්‍ය නැහැ. 6න් 3යි කියලා උත්තරේ දෙන්න ලකුණු සම්පූර්ණයෙන් හම්බ වෙනවා. හැබැයි මේක සුළු කරන්න ගිහිල්ලා වරක් සුළු කරනවා නම් කමක් නැහැ වරද්දන්න නැතුව. නැත්නම් වැරදි උත්තරයක් මේක සුළු කරලා වැරදි උත්තරයක් ලියුවොත් ඒක තමයි අවසාන උත්තරය හැටියට බාර ගන්න. තේරුණාද? රයිට්. එකොළොස්වෙනි ගාන බලන්න. සුනිල් විසින්
වීරසිංහ කියන සමාගමෙන් මිලට ගත් රුපියල් 50 කොටස්. සුනිල් වීරසිංහ කියන සමාගමෙන් මිලට ගත්ත රුපියල් 50 කොටස් කොච්චරද? 5000. 50 කොටස් 5000 මිලට ගත්තා. සඳහා එක් කොටසකට රුපියල් 2 ගානේ වාර්ෂික ලාභාංශ ගෙවනවා. එක කොටසකට රුපියල් 2 ගානේ වාර්ෂික ලාභාංශ ගෙවනවා. එහෙමනම් ඔහුට ලැබෙන වාර්ෂික ආදායම කීයද? ඉතින් එක කොටසකට රුපියල් 2 ගානේ හම්බ වෙනවා නම් කොටස් කීයක් තියෙනවද? 5000යිනේ. මේ කොටස් 5000ටම හැම කොටසකටම රුපියල් 2 ගානේ හම්බ වෙනවා. එහෙනම් වාර්ෂික ආදායම හොයන්න 5000 දෙකෙන් ගුණ කරා නම් හරි. රුපියල් 10000. එතකොට මේකට උත්තරේ ගන්න මේ රුපියල් 50 කොටස් කියන එක ඕනේ. හරිද? ඉතින් මේ 50 රුපියල් 50 කියන එක ඕන වෙන්නේ එයා ආයෝජනය කරපු මුදල ඇහුවොත් එහෙම එතකොට අන්න ඒක හොයන්න නම් 55000න් ගුණ කරොත් ආයෝජනය කරපු මුදල ලබා ගන්න පුළුවන්. ඊළඟට 12 වෙනි ප්‍රශ්නය මේ ත්‍රිකෝණ දෙකක් දීලා තියෙනවා පේපර් එකේ. ඒ ත්‍රිකෝණ දෙක සමාන වගේ සමානව ඇඳලා තියෙනවා. හරවලා පොඩ්ඩක්. ඒකේ මේ තොරතුරු දෙකක් දීලා තියෙනවා මේ පාදෙට මේ පාදේ සමානයි කියලා දීලා තියෙනවා. මේ තව මේව කෝණෙකුත් ඔහම ලකුණු කරලා තියෙනවා. අපෙන් අහන්නේ මේ ත්‍රිකෝණ දෙක කෝකෝපා අවස්ථාවට අංග සමවීමට කෝකෝපා කියන අවස්ථාවට අංග සමවීමට සමාන විය යුතු කෝණ යුගලයන් දෙකක් ලියන්න. කෝණ යුගලයන් දෙකක් ලියන්න. එකක් නම් දීලා තියෙනවනේ. ඒක අපිට එකකට ලියත හැකියි. මේ කෝණය B අකුර මැදට දාලා නම් කරමු. මේ කෝණය P අකුර මැදට දාලා නම් කරමු. B අකුර මැදට දැම්මොත් ABC කෝණය සමානයි. මේ කෝණය නම් කරන්නේ P අකුර මැදට QPR කෝණය. එතකොට තවත් එකක් ලියන්න. දැන් අනිත් එක ලියනකොට ඔයගොල්ලෝ මේකෙන් යම් කෝණයක් තෝරගත්තොත් අරකින් නිවැරදිව ඊට අදාළ කෝණය තෝරගන්න. එහෙනම් අපි මේ කෝණය තෝරගමුකෝ මේකේ. ACB කෝණය. මෙතනදි පරිස්සම් වෙන්න. ACB කෝණය තෝරගත්තොත් අරකේ මොකද්ද වෙන්න ඕනේ? බලන්න මේ පාදෙට මෙතන එකයි මෙතන එකයි නේද? එතන මේ පාදෙට මෙතන එක නම් මෙන්න මේක තෝරගන්න ඕනේ. පැහැදිලිද? හරිද? මේ කෝණය මොකද්ද? R පුරු මැදට දැම්මොත් PRQ. PRQ කෝණය සමාන වෙන්න ඕනේ. මේ ත්‍රිකෝණ දෙක ඉතින් අහන විදියට ප්‍රශ්නෙට උත්තරය දෙන්න ඕනේ. මේක අංග සම කරන්න කියලා කියන්නේ. හරිද? කෝකෝපාවට අංග සම වෙන්න නම් ඔන්න සමාන වෙන්න ඕනේ කෝණ දෙකක් නම් කරන්න කියලායි කියන්නේ. රයිට්. දැන් බලන්න සිලින්ඩරයක් තියෙනවා. මේ ඝන සිලින්ඩරේ පතුලේ ආරය සෙන්ටිමීටර් 7යි. ආරය සෙන්ටිමීටර් 7යි. උස මේකේ පරිමාව 1540යි. මේකේ පරිමාව 1540යි ඝන සෙන්ටිමීටර්. සිලින්ඩරයේ උස කීයද කියලා අහන්නේ. ඉතින් සිලින්ඩරයක පරිමාව වෙන සූත්‍රය මොකද්ද? සිලින්ඩරය කියන්නේ ඒකාකාරී හරස් කඩක් තියෙන ඝන වස්තුවක්. එහෙනම් ඕනම ඒකාකාරී ඝන වස්තුවක පරිමාව මොකද්ද? පතුලේ වර්ගඵලය ගුණ කිරීම උස. එහෙම නැත්නම් හරස් කඩ වර්ගඵලය ගුණ කිරීම උස. එතන පතුල ඇවිල්ලා වෘත්තයක් නේද? එහෙනම් අපිට පුළුවන් 5r වර්ගය h වලින් ගුණ කරාම 1540ට සමාන වෙනවා කියලා සමීකරණයක් ලියන්න. දැන් මෙතනින් පුළුවන් අරේ දන්න හින්දා h හොයන්න 5 වලට දාමු කීයද? 722 අරේට 7ක් දාමු නේද? එතකොට 7 වරක් 7 ගුණ කිරීම h 5 r වර්ගයට 7 වරක් 7 h සමානයි 1540. මෙතන එක 7ක් කැපිලා යනවා. එතකොට එනවා බලන්න 4ක් 2 14යි එකක් ඉතිරි 4ක් 2 14යි 1යි 5 154යි h සමානයි 1540යි කියලා එනවා. එතකොට දෙපැත්තම 154න් බෙදන්න පුළුවන් නේ. එහෙම නැත්නම් h සමානයි 1540 බෙදීම 154. උත්තරය 10යි සෙන්ටිමීටර. මේ සිලින්ඩරයේ උස සෙන්ටිමීටර 10ක් කියලා අපිට ලබා ගන්න පුළුවන්. ඊළඟට තියෙනවා 14 වෙනි ගාන වර්ගජ ප්‍රකාශනයක්. මේකේ සාධක දෙකක ගුණිතයක් ලෙස ලියන්න. ඉතින් අපි මේකේ සාධක දෙකක් ලෙස ගුණිතයක් සාධක දෙකක ගුණිතයක් ලෙස ලියනකොට
මෙන්න මෙහෙම පොඩ්ඩක් අපි බලමු. මතක තියාගන්න. මම උගන්වලා තියෙනවා වීඩියෝ තියෙනවා. ඔයාලන්ට බලන්න පුළුවන් 10 වසරෙත් තියෙනවා 11 වසරෙත් තියෙනවා. මේ වගේ පාඩම් වලට සම්බන්ධ වීඩියෝ. මෙතන වර්ගපදයේ සංගුණකය 1යි. මැද පදයේ මේකනේ මැද පදයේ x අඩංගු පදයේ මැද පදයේ සංගුණකය ඍණ 2යි. නියත පදයේ අග පදයේ ඍණ 24යි. අපි කරන්නේ මේ දෙපැත්තේ සංගුණක දෙක ගුණ කරනවා. මෙතන 1 මෙතන ඍණ 24. එක් වරක් ඍණ 24 ඍණ 24 මෙතනට ගන්නවා. අරගෙන මේ මැද පදයේ සංගුණකය මෙතනට දාගන්න. ඍණ දෙකනේ මැද පදයේ සංගුණකය. දෙපැත්තේ දෙක ගුණ කරාම මෙතනට මැද පදයේ සංගුණකය මෙතනට. දැන් අපි මෙහෙමයි. සංඛ්‍යා දෙකක් ගුණ කරාම මේ දෙක මෙතන අපි ලියන සංඛ්‍යා දෙක ගුණ කරාම ඍණ 24 එන්න ඕනේ. මේ ලියන සංඛ්‍යා දෙක එකතු කරාම මැද පදයේ සංගුණකය ඍණ 2 එන්න ඕනේ. පැහැදිලිද? එතකොට මේකට හරියන්නේ කීයද? මේ දෙක එකතු කරාම ඍණ 2ක් එන්න ඕන නම් ලොක්ක ඍණ පොඩ්ඩ දානනේ. එහෙනම් ඍණ 6 වරක් ධන 4. බලන්න. ඍණ 6 වරක් ධන 4 ඍණ 24යි ගුණ කළාම එකතු කළාම මේ දෙක ඍණ 2යි. මේ දෙපැත්තටම හරියනවා නම් ළමයි වර්ගපදයේ සංගුණකය 1 නම් අපිට සාධක දෙක කෙලින්ම ලියන්න පුළුවන් උත්තරේ. හරිද? එක උත්තරයක් ඍණ 6ෙන් ලියනවා. එක්සල් වර්ග සමීකරණයක් ප්‍රකාශනයක්. එහෙනම් එක වරහණක් මොකක්ද දෙන්නේ? ඍණ 6ෙන් ලියනවා x ඍණ 6 කියලා. අනිත් එක මේ ධන 4ෙන් ලියනවා x ධන 4 කියලා. මේක තමයි අපිට උත්තරේ දෙන්නේ. ඉතින් ලකුණු දෙකයිනේ ගන්නට. මේක හරියට ලිව්වොත් ලකුණු දෙක එකපාර ගන්න පුළුවන්. ඔයගොල්ලෝ පුරුදු වෙලා තියෙන්නේ මේක මෙහෙම කඩන්නනේ. මේක ඍණ 6යි x ධන 4යි x කියලා මේ ඍණ 2යි x කියන එක මෙහෙම කඩාගෙන ඊට පස්සේ පද දෙකෙන් දෙකට පොදු සාධක ගන්නවානේ. මේ දෙකේ පොදු සාධකයේ x ගන්නවා. එතකොට එනවා x ගත්තාම මොකක්ද එන්නේ? මෙතනින් x එනවා මෙතනින් ඍණ 6 එනවා. ඊළඟ වරහන්ටත් අනිවාර්යෙන් x ඍණ 6 එන්න ඕනේ. x ඍණ 6 එන්න මේක ධන 4ක් එළියට ගන්නවා. එතකොට ධන 4ක් ගත්තාම මෙතනින් x එනවා. මෙතනින් ධන 4 එළියට ගත්තාම ඍණ 6ක් එනවා. ඒතර එක සාධකයක් x ඍණ 6 පොදු සාධකයේ x ඍණ 6 x ධන 4 අනිත් සාධකයනේ x ධන 4 අනිත් සාධකය. ඒ ටික ඔයගොල්ලෝ ප්‍රැක්ටිස් එකේ දන්නවා කරන්නනේ. ඉතින් බලන්න දැන් මේ උත්තරේ අපිට එකපාර ලියන්නත් පුළුවන්. ඔයගොල්ලන්ට ඒක තමයි වැදගත් වෙන්නේ 11 වසරේදී. එකපාර මේ විදිහට ගලප ගන්න ඕනේ. හරි? රයිට්. 15 වෙනි ප්‍රශ්නය මෙන්න මේ විදිහට xy අක්ෂ දෙක ඇඳලා සරල රේඛාවක් ඇඳලා තියෙනවා. මෙන්න මේ සරල රේඛාවේ අනුක්‍රමණය 2යි කියලා මේගොල්ලෝ දෙනවා. එහෙනම් අනුක්‍රමණය 2යි නම් මේ රේඛාවේ සමීකරණය ලියන්න. සරල රේඛාවක සමීකරණය සාමාන්‍යයෙන් y සමානයි mx ධන c ආකාරයට ගන්න. එතන මේගොල්ලෝ කියනවානේ අනුක්‍රමණය 2යි කියලා. එහෙනම් m සමාන වෙනවා 2ට. අනුක්‍රමණය 2යි. එතකොට මේ c දන්නවා නම් සමීකරණය ලියන්න පුළුවන්. එතන මේ රේඛාවේ c කියන්නේ අන්තක්ඛණ්ඩය. අන්තක්ඛණ්ඩය කීයද? සරල රේඛාවක අන්තක්ඛණ්ඩය කියන්නේ y අක්ෂයේ කැපෙන තැන. y අක්ෂය කැපෙන්නේ ඍණ 3ේදී. එහෙනම් අන්තක්ඛණ්ඩය ඍණ 3. එහෙනම් අපි මේකේ m තියෙන තැනට 2 දාමු. c තියෙන තැනට ඍණ 3 දාමු. y සමානයි m කියන්නේ 2නේ. 2x ධන c කියන්නේ ඍණ 3යි. එහෙනම් රේඛාවේ සමීකරණය y සමානයි mx ධන c ආකාරයට ඔය විදිහට දෙන්න පුළුවන්. හරිද? එතකොට තා චුට්ටක් මතක් කරොත් වැඩිපුර එක්ක අපිට ඛණ්ඩාංක දෙකක් දන්නවා නම් අපිට මේ ඛණ්ඩාංකයක් දීලා තියෙනවා. මේ ඛණ්ඩාංකයක් දීලා තියෙනවා. අනුක්‍රමණය 2යි කියලා දීලා නැහැ. එතකොට අනුක්‍රමණය හොයන්න සිද්ධ වෙනවානේ. මේ ඛණ්ඩාංකයක් දුන්නා නම්. එතකොට අපි අනුක්‍රමණය හොයන්නේ කොහොමද? උඩට හරය ලවය. ලවය උඩට ගන්නවා y ඛණ්ඩාංක දෙකේ වෙනස. යටට ගන්නවා x ඛණ්ඩාංක දෙකේ වෙනස. අරගෙන අනුක්‍රමණය හොයාගෙන එතකොට මේක ලියන්න පුළුවන්. රයිට්. ඊළඟට මේ ත්‍රිකෝණාකාර ප්‍රිස්මයක තොරතුරු ටිකක් දීලා තියෙනවා. ඒකේ පරිමාව සොයන්න.
එතකොට ත්‍රිකෝණාකාර ප්‍රිස්මය ඇවිල්ලා ඒකාකාරී ඝන වස්තුවක්. දැන් මම ඉස්සෙල්ලා සඳහන් කරා ඒකාකාරී ඝන වස්තුවක පරිමාව හොයන්නේ හරස්කඩ වර්ගඵලය හරස්කඩ වර්ගඵලය ගුණ කිරීම දිග නැත්නම් උස අතර තියෙනවා නම් උස. දැන් මේකේ දිග නම් 12යි නේ. එහෙනම් දිග වෙනුවට දාන්න පුළුවන් 12. හරස්කඩ වර්ගඵලය කියන්නේ ළමයි මේක ඍජුකෝණී ත්‍රිකෝණයක්. මේක තමයි හරස්කඩේ. බලන්න එහා පැත්තේ ඊට සමාන ඍජුකෝණී ත්‍රිකෝණයක් නේ තියෙන්නේ. එහෙනම් මේ ත්‍රිකෝණයේ වර්ගඵලය තමයි මේ ගන්න ගන්න. ත්‍රිකෝණයක වර්ගඵලය වෙන සූත්‍රය මොකද්ද? දෙකෙන් එක ගුණ කිරීම ආධාරක පාදය 8 ගුණ කිරීම ඒ ආධාරකයට තියෙන ලම්බක උස 6යි. මේක තමයි හරස්කඩ වර්ගඵලය. එහෙනම් මේක දිගෙන් වැඩි ගුණ කරමු. දිග කීයද? 12යි. සුළු කරලා ගමු. 2 4ක් තියෙනවා. ඒ කියන්නේ 6 වරක් 4 24යි. 24 12න් ගුණ කරලා උත්තරේ ගමු. 12 වරක් 4 48යි. 4ක් ඉතුරුයි. 12 වරක් 2 24යි 4යි 28. උත්තරය පරිමාව අපිට එනවා පරිමාවනේ හොයන්න තියෙන්නේ ඝන සෙන්ටිමීටර වලින් උත්තර එනවා 288. හරිනේ? පැහැදිලි නේද? එහෙනම් ඕනෑම ඒකාකාරී ඝන වස්තුවක පරිමාව හොයන්නේ ඒ හරස්කඩ වර්ගඵලය හොයලා උසෙන් වැඩි කරන්න. දිග අතර තියෙනවා නම් දිගෙන් වැඩි. අපි බලමු 17 වෙනි ප්‍රශ්නය සහ 18 දෙකම රූප සටහන් දෙකක් දීලා දෙකේම කියන්නේ x වලගේ හොයන්න. ඉතින් දැන් බලන්න මෙතන ජ්‍යාමිතිය ගණන් වලදී විශේෂයෙන් රූප සටහනේ තියෙන තොරතුරු දීලා තියෙන තොරතුරු ඉතාමත්ම හොඳින් ග්‍රහණය කරගන්න ඕනේ. මේකේ තියෙනවා සමාන්තර රේඛා දෙකක් සහ කෝණ දෙකක් දීලා තියෙනවා. අපෙන් අහන්නේ x. දැන් බලන්න x කෝණය තියෙන්නේ කොතනද? මෙතනනේ. එතන මේ කෝණයට සම්බන්ධ කරගන්න නම් මේ කෝණය සම්බන්ධ කරගන්න පුළුවන්. මේක දන්නවා නම් මේක ලියන්න පුළුවන්. එහෙම නැත්නම් මේ කෝණය දන්නවා නම් බාහිර කෝණය මේ දෙකේ එකතුවට සමානයි කියලා අපිට x ලාගේ දෙන්න පුළුවන්. මට කියන්න බලන්න මෙන්න මේ කෝණය දන්නවද? මේක කීයද? අපිට ඒ සඳහා සමාන්තර රේඛා දෙකක් දීලා තියෙනවා. මේ කෝණයට මේ කෝණය සමාන වෙනව නේද? මේක අංශක කීයද? 70යි නේ. එතන මේක අපි හොයාගත්තු කෝණය 70. එහෙනම් BDE කෝණය සමානයි අංශක 70යි. ඒක මොන කෝණද? ඒවට කියන්නේ F අකුරේ මුලුනේ අකුරේ යට මුලු. එහෙනම් අනුරූප කෝණ. right. දැන් බලන්න x ලාගය බාහිර කෝණ මේ ත්‍රිකෝණයේ බාහිර කෝණය මේ දෙකේ එකතුවට සමානයි. x සමානයි 60 ධන 70. උත්තරය 130යි. හරිද? දැන් ළමයි ලකුණු හම්බ වෙන්නේ ඕගොල්ලෝ මෙහෙම නොලිව්වත් ඕගොල්ලෝ රූපයේ මෙතන 70 ලකුණු කරලා තිබ්බොත් ඕගොල්ලන්ගේ උත්තර පත්‍රයේ මෙතන 70 ලකුණු කරලා තිබ්බොත් අනිවාර්යෙන් එක ලකුණක් දෙනවා. ඊට පස්සේ මේ 130 උත්තරේ දීලා තිබ්බොත් අනිත් ලකුණ දෙනවා. හරිනේ? එතකොට මෙහෙම ලිවෙ නැතුණාට කමක් නැහැ. රූපේ හරි තොරතුරු දාන්න ඕනේ. right. ඊළඟට මේකෙත් එහෙම තමයි. හරි. මේකෙත් x යනන්නේ මේ දීලා තියෙන තොරතුරු දෙකක් මේ පාද දෙක සමානයි. එහෙනම් මේ ත්‍රිකෝණය සමද්විපාද ත්‍රිකෝණයක්. සමද්විපාද ත්‍රිකෝණ වල ලක්ෂණ මොනවද? පාද දෙකක් සමාන නම් ඒ සමාන පාද වලට ඉදිරියෙන් තියෙන කෝණ දෙක සමාන. ඒ කියන්නේ මෙන්න මේ කෝණයත් නේද? මේ කෝණයත් x වෙනවා. දැන් අපිට x ගන්න පුළුවන් නේද? කෝණ තුන එකතු කරාම 180යි. x ධන 110. ඒ කියන්නේ 2x ධන 110 සමානයි 180ට. එහෙනම් 2x සමානයි 180න් 110ක් අඩු කරනවා. එතකොට එන්නේ 70යි නේ. 180න් 110ක් අඩු කරාම හිතෙන්. එතකොට දෙපැත්තම අපි දෙකෙන් බෙදුවොත් x සමානයි අංශක 35ක් කියලා අපිට ලබා ගන්න පුළුවන්. හරි නේද? හරිම පහසුයි. ජ්‍යාමිතිය තමයි ළමයි. ඔයගොල්ලෝ ඉස්සාද කරන්න ජ්‍යාමිතිය තමයි හරියටම ඉගෙන ගත්තොත් ලේසිම ලකුණු ගන්න ලේසිම කොටස. 140ක් පේපර් එකේ ජ්‍යාමිතිය තියෙනවා අනිවාර්යෙන්. ඉතින් ඒකින්ද ජ්‍යාමිතිය ගණන් වලට පුදුම ආසාවෙන්
කරන්න ඒ තියෙන ක්‍රමයන් ටික හරියට ඉගෙන ගන්න මම සියල්ල වීඩියෝ වලින් ඉදිරිපත් කරලා තියෙනවා ඔයගොල්ලන්ට. ඒ අදාළ ඔයගොල්ලෝ 11 ඉන්නවා නම් 10 වීඩියෝ බලන්න, ඒ වෙලේ තියෙනවා නම් 9 ඒවා බලන්න, ඒ කියන්නේ තියෙනවා නම් හොයලා බලන්න. ඒ අදාළ පාඩම් වලට පෙර දැනුම ලබා ගන්න. ඊළඟට මෙහෙමයි කියන්නේ ටැංකියක ජලය ලීටර් 1600ක් තියෙනවා. ටැංකියට සම්බන්ධ නලයකින් තප්පර 50කදී ජලය සම්පූර්ණයෙන්ම ඉවත් කරන ලදනවා. අර තියෙන ලීටර් 1600 තප්පර 50කදී ඉවත් කරා නම් ජලය නලයෙන් පිට වූ ශීඝ්‍රතාවය සොයන්න කියලායි කියන්නේ. එතකොට තප්පර 50කදී පිට වෙලා තියෙනවා ලීටර් 1600. තප්පර 50කදී ලීටර් 1600. එහෙනම් තප්පර එකකදී අපි හොයන්න නම් 1600 බෙදන්න ඕනේ කීයෙන්ද? 1600 බෙදන්න ඕනේ 50. දුවක් කැපෙනවා. එතකොට 16ට 5වත් 3යි. එකක් ඉතුරුයි 10ට 2යි. ලීටර් 32ක්. එක තප්පරයකදී ලීටර් 32ක් පිට වෙලා තියෙනවා. එහෙමනම් ශීඝ්‍රතාවය කියන්නේ ඔක තමයි. ශීඝ්‍රතාවය ඇවිල්ලා 32යි තප්පරයට ලීටර්. එතකොට තප්පරයට ලීටර් කියලා කොහොමද ලියන්නේ? ලීටර් තප්පරයට S වින 1. තප්පරයට ලීටර් 32ක ශීඝ්‍රතාවයකින් තමයි මේ ජලය පිට වෙලා තියෙන්නේ. ඊළඟ ළමයි 20 වෙනි ගාන එක්තරා රෝගයක් සඳහා පැවති වෛද්‍ය සායනයක් සඳහා පැමිණි රෝගීන් පිළිබඳව ඇඳි ජාල රේඛයක් පහත වේ. කියන වෛද්‍ය සායනයකට ආපු රෝගීන් පිළිබඳ තොරතුරු ටිකක් මේකේ තියෙනවලු ජාල රේඛයේ. මේ තමයි ජාල රේඛය. හරිද? ඒ ඇසුරින් මේකේ සංඛ්‍යාත බහුවස්ත්‍රය අඳින්න කියන්නේ. ඉතින් අපි අනිවාර්යෙන් කරගත යුතු එකක් තමයි ජාල රේඛයකින් සංඛ්‍යාත බහුවස්ත්‍රයක් අඳිනකොට අපි වැඩිපුර පන්ති ප්‍රාන්තරයක් දකුණු පැත්තටත් එක පන්ති ප්‍රාන්තරයක් 60 කියලා ලකුණු කරගන්න ඕනේ අපි. මේ පැත්තට දැන් මෙතනින්නේ පටන් ගන්න බිඳුවෙන්නේ. එතකොට අපි මේ පැත්තටත් එක පන්ති ප්‍රාන්තරයක් වැඩිපුර ලකුණු කරගන්න ඕනේ. ඊට පස්සේ මේ හැම පන්ති ප්‍රාන්තරයකම ඉහළ මධ්‍ය ලක්ෂයන් ටික ලකුණු වෙන්න ඕනේ. ඒ වගේම පටන් ගන්න අපි අර වැඩිපුර පන්ති ප්‍රාන්තරයක් ලකුණු කරගත්තු තැන ඒ පන්ති ප්‍රාන්තරයේ මැදිනුයි මේ මැදිනුයි ඉවර වෙන්නේ අර වැඩිපුර පන්ති ප්‍රාන්තරයේ මැදිනුයි තමයි ඉවර වෙන්නේ. හරිද? එතකොට මේ පන්ති ප්‍රාන්තරයේ මැද මෙතන අපි ඛණ්ඩාංකය ලකුණු කරනවා. මේ පන්ති ප්‍රාන්තරයේ මැද මෙතන මේකේ මැද මෙතන මේ මෙතන විශේෂයෙන් සැලකිලිමත් වෙන්න ඕනේ. මෙතන තියෙනවා පන්ති ප්‍රාන්තර කීයක්ද? මෙතන තියෙනවා පන්ති ප්‍රාන්තර දෙකක් නේද? පන්ති ප්‍රාන්තර දෙකක් තියෙනවා. මේක ලකුණු කරලා දෙන්නේ නැහැ නේ අපිට දෙකයි කියලා. අපි මේ දෙකේම මැද මේකේ මැදයි මේ දෙකේම මැදවල් ලකුණු කරන්න ඕනේ. හරිනේ? ඊට පස්සේ මෙතනට යා කරන්න. දැන් මේවා යා කරගෙන යන්න තියෙන්නේ. අඩි ගෝදුවක් තියලා පරිස්සමට ඔන්නෝම යා කරගෙන යන්න තියෙන්නේ. මේක මෙතනට එතකොට යා වෙන්නේ. හරිද? එස් මේක මේ ඉර දිගේ මෙහෙම යනවා. ඊට පස්සේ මෙතනට යා වෙනවා. මෙහෙම යා කරාම තමයි මේ ජාල රේඛයේ වර්ගඵලයයි සංඛ්‍යාත බහුවස්ත්‍රයේ වර්ගඵලයයි දෙක සමාන වෙන්නේ. හරිනේ? ඔය පන්ති ප්‍රාන්තර අසමාන අවස්ථාවලදී ජාල රේඛයෙන් සංඛ්‍යාත බහුවස්ත්‍රය ඇඳීම පිළිබඳව ඔයගොල්ලන්ට මේක ප්‍රයෝජනවත් වෙනවා. B කොටසේ ගානක් ආවොත් ඔයගොල්ලන්ට මේ ජාල රේඛ සංඛ්‍යාත බහුවස්ත්‍ර වලින් ඒ ගාන ලකුණු 10ක් ගන්න මේ ගාන අපිට උදව් වෙයි. ඊළඟට අපි බලමු පොඩි ජ්‍යාමිතියට සම්බන්ධ ගැටලුවක්. තවත් එකක් හරි ලේසි. රූපයේ ABC සමපාද ත්‍රිකෝණයක්. මේ තියෙන්නේ සමපාද ත්‍රිකෝණයක්. ඉතින් පාද තුනක් සමාන ත්‍රිකෝණයක සමපාද ත්‍රිකෝණයක එක කෝණයක් කීයද? අංශක 60යි නේ. මේ කියවනකොට ඕවා මතක් වෙන්න ඕනේ.
මේකත් 60යි මේකත් 60යි මේකත් 60යි. හරිද? ඊළඟට BCDE සමචතුරස්‍රයක්. මේක සමචතුරස්‍රයක්. එහෙනම් මුළු අංශක 90යි. ඒගොල්ලෝ ලකුණු කරලා දුන්නේ නැත්නම් අපි 90 කෝණ ලකුණු කරන්න ඕනේ. ඉතින් එහෙනම් දැන් අපි දැනට හොයාගත්ත තොරතුරු දෙකක් තියෙනවා. අපෙන් අහන්නේ මොකක්ද? BAE කෝණය. අපෙන් අහන්නේ BAE කෝණය. මෙන්න මේ කෝණය තමයි අපෙන් අහන්නේ. හරිද? එතකොට අපි හිතමු මේක x කියලා. අපි තමයි මේ x සම හොයලා දෙන්න ඕනේ. හරි. හොඳයි. මේ කෝණය තියෙන්නේ එක්ක මේ ත්‍රිකෝණය ඇතුලේ එහෙම නැත්නම් මේ ලොකු ත්‍රිකෝණයක් තියෙනවා. මෙහෙම මහා කෝණී ත්‍රිකෝණයක් තියෙනවා. බලන්න ඒකෙත් පාද තුන සමානයි. ඒ දැන් එනම් අපි તો මේක 10 නම් මේක 10 නම් මේක 10යි. ඉතින් මේක 10 නම් මේ පාදත් 10යි. ඒ කියන්නේ මේ පාද දෙක සමානයි කියලා අපිට ලැබෙනවානේ. AB පාදයයි BE පාදයයි එතකොට සමානයි නේද? එහෙනම් සමද්විපාදයෙන් හින්දා මේක x නම් මේකත් x කියලා අපිට ලැබෙනවා. කියන්නේ මේක x කියලා ගත්තොත් මේකත් x. ඉතින් එහෙනම් බලන්න දැන් මෙන්න මේ සම්පූර්ණ කෝණය හොයාගත්තොත් වැඩේ හරි නේද? එතකොට අපිට පුළුවන් x වලට උත්තරේ දෙන්න. ඔන්න ඕමයි තීරණය කරගන්න. දැන් අපි ඉස්සෙල්ලම බලමු ABC කෝණය කීයද? මේ මුල්ල 60යි කියලා අපි දැන් කිව්වා නේද? මේක අංශක 60යි. ඒක රූපේ දැම්මත් හරි. මේක ලකුණු දෙකේ ගානක් නේ. ඒක රූපේ කොහොම රූප සලහනේ දැම්මම හරි. හරිද? ඊළඟට මේ කෝණය අංශක 90යි නේ. CBE කෝණය අංශක 90යි. මේක 90යි නේ. එහෙනම් මේ ABE කියන සම්පූර්ණ කෝණය කීයද? 60යි 90යි එකතු කරාම කීයද? 60යි 90යි එකතු කරාම අංශක 150ක් ලැබෙනවා. දැන් මේ සම්පූර්ණ කෝණය 150 නම් මේ x උයි මේ x උයි 150කුයි එකතු කරාම 180ට සමාන වෙනවා. එහෙනම් අපි මේ x හොයන්නේ කොහොමද? 180න් මේ 150 අඩු කරලා සමාන කොටස් දෙකකට බෙදා ගන්න. 180න් 150ක් අඩු කරලා දෙකට බෙදා ගන්න. ඒ කියන්නේ 32කට බෙදුවහම උත්තරේ කීයද? අංශක 15යි. ඉතින් ළමයි මේ ලකුණු දෙකේ ගාන ඉතින් මෙහෙම මේවා නොලිවට කමක් නැහැ. මේ රූපේ ඒවා ලකුණු කරන්න ඒ ලකුණු කරාම ඒ ලකුණු කරපු තැන් වලට උලන්ට එක ලකුණක් අනිවාර්යෙන් දෙනවා. 60 දාලා තිබ්බනම් මෙතනට එක ලකුණක් දෙනවා. දැන් තේරුණාද? ඉතින් 150ක් අරගෙන ඒක අපිට පුළුවන් අර අහන x කෝණය BAE කෝණය අපිට උත්තරය ලබා දෙන්න. right. මේ වගේ ඉංග්‍රීසි අකුරු ඔයගොල්ලෝ ඕන තරම් පාවිච්චි කරන්න කිසි දෙයකට බය වෙන්න එපා. ගණිතයේදී. හරි. එහෙම අකුරක් ගත්තොත් එහෙම අපි ඒ අකුර එහෙම දාගත්තට අපි ඒ දැනුම හොයාගන්න නිදාගත්ත. අපි අකුර පාවිච්චි කරේ නැහැ ගාන හදන්න. අකුර පාවිච්චි කරනවා නම් ඔයගොල්ලෝ ඒ කෝණය x කියලා ගත්තයි කියලා ලියන්න ඕනේ සාධනීය ගණන් වලදී. හොඳේ. අන්න අර කෝණය x යයි ගනිමු කියලා. right. ඊළඟට ඔයගලන්ට තවත් වෘත්ත පිළිබඳව ජ්‍යාමිතියට සම්බන්ධ ගානක් බලන්න මේ රූපේ තියෙන තොරතුරු ඇසුරෙන් x යගේ සොයන්න කියලායි දීලා තිබ්බේ. අපි බලමු රූපේ දීලා තියෙන තොරතුරු. මේ සමාන්තර පාද දෙකක් තියෙනවා නේද? මේ කාර්යයක් වෙනවා. මේක ජායක් වෙනවා නේද? ඒ දෙක සමාන්තරයි. එතන 80 කෝණයක් දීලා තියෙනවා. x ලගේ අහනවා මේ රූපෙට අනුව. ඉතින් අපි වෘත්ත පිළිබඳ ක්‍රමයන් දෙතෙන්දී සලකා බලන්න. මේ 80 කෝණය කොතනද හැදෙන්නේ? මේ 80 කෝණය හැදෙන්නේ බලන්න. මේ 80 කෝණය මේකේ කෙලවර A හොයාගෙන යනවා. මේ පාදයේ කෙලවර B හොයාගෙන යනවා. AB කියන ජායෙන් කේන්ද්‍රය ආපාතනය කරන කෝණය 80යි. හරිද? එතකොට AB ජායෙන් පරිධිය මතට අරන් ගියොත් මෙතන හැදෙන කෝණය කීයද? බලන්න. අපි හිතමු දැන් මේ MN කියන ජායෙන් කේන්ද්‍රය මත 80 කෝණයක් හැදෙනවා නම් MN ජායෙන් පරිධිය මත හැදෙන්න ඕනේ මේකෙන් භාගයක් නේ 40. නේද? මේක 40 නම් මේක 80. එහෙනම් මේක 80 නම් මේ කෝණය පරිධිය මත මෙතන හැදෙන කෝණය කීයක් වෙන්න ඕනේද? අංශක 40ක් වෙන්න ඕනේ. මේක අපි හොයාගත්තා. හරිද? අන්න දැන් අපිට ලකුණක් රූපය එතන 40 ලකුණු කරලා තිබුණා. දැන් ලකුණක් අපිට හමු වෙලා. ඒක අපි ඕනනම් මෙතන ලිව්වොත්
ACB කෝණය සමානයි අංශක 40යි. අපිට ලකුණ අනිවාර්යෙන් හමු වෙනවා. හේතුව තමයි දැන් මෙතන ලකුණු කෙටි ප්‍රශ්නයක් ඉඳ හේතුව ලියන්න අවශ්‍ය නැහැ. මොකද ලකුණු දෙකේ ගානක් හේතුව ලියනවා නම් ජයක් මගින් පරිධිය ආපාදනය කරන කෝණයෙන් දෙගුණයක් කේන්ද්‍රයේදී ආපාදනය කරනවා කියලා ලියන්න ඕන. ඊට පස්සේ දැන් මේකනේ අහන්නේ ළමයි. එහෙනම් දැන් අපිට පුළුවන් කොයිකද හොයාගන්න. අපිට මෙන්න මේ කෝණය හොයාගත්තොත් බලන්න ත්‍රිකෝණේ කෝණ එකතුවෙන් පුළුවන් නේද? මේ කෝණය ඇවිල්ලා කීයද? මේ කෝණය ඇවිල්ලා අපිට සමාන්තර රේඛා දෙකක් තියෙනවානේ. මේ Z අකුරේ මුල්ලක් හැදෙනවා. මේක 80යි කියලා අපිට හොයාගත්තා නේද? ඒකාන්තර කෝණ. ඒ කියන්නේ OBC කෝණය සමානයි අංශක 80යි. ඒක ඒකාන්තර කෝණ. රයිට්. ඒතර ඒකේ රූපේ 80 දැම්මත් ඇති. හරි. දැන් අපි x වෙමු. මේ x උයි 80යි 40යි එකතු කරාම කීයද? x උයි 80යි 40යි එකතු කරාම 180ක් වෙන්න එපා ත්‍රිකෝණේ කෝණ එකතු. එහෙනම් x වලට උත්තරේ ගන්න 180න් අඩු කරමු මේ දෙකේ එකතුව 120ක්. ඒ කියන්නේ x වලට උත්තරේ එනවා අංශක කීයක්ද? 60ක්. ඉතින් ටික මන්ට කරන්න පුළුවන්. රයිට්. ඊටාම වටිනා කියනම ගණන් ටික තමයි මේ අන්තිමේට හැදෙන්නේ. බලන්න වෘත පිළිබඳ ක්‍රමයන් ඔක්කොම වගේ මතක් වෙනවා. දැන් මේ රූපේ තියෙන තොරතුරු වලට අනුව අපෙන් අහන්නේ ABC කෝණය. ABC කෝණය ඔන්න මම හඳුනාගත්තා. මෙන්න මේක මම හොයලා දෙන්න. ඒතර මේ වෘත පිළිබඳව ඉස්සෙල්ලා මම කිව්වා ජයක් මගින් කේන්ද්‍රයේදී ආපාදනය කරන කෝණය පරිධි ආපාදනය කරන කෝණය වගේ දෙගුණයක් කියලා. ඒ වගේම ජයක් මගින් පරිධිය ආපාදනය කරන මෙන්න මේ කෝණ දෙක සමාන වෙනවනේ. මොනවද කියන්නේ? mn ජය මගින් එකම ඛණ්ඩයේ කෝණ කියලා කියනවා. මෙන්න මේවා සමාන වෙනවා. එකම අගයන් ගන්නවානේ. එකම ඛණ්ඩයේ කෝණ සමාන. එහෙමනම් බලන්න මේ අංශක 40 කෝණය BC වලින් පරිධි ආපාදනය කරන කෝණය. එහෙනම් මෙන්න මේ කෝණය කීයද? මෙන්න මේක කීයද? මේක අංශක 40ක් වෙනවානේ. ඒ කියන්නේ BAC කෝණය අංශක 40ක් වෙනවා. අන්න එක ලකුණක් හම්බුණා රූපේ. ඕගොල්ලෝ මෙතන 40 දැම්මා නම් රූප සටහනේ ඕගොල්ලන්ට අනිවාර්යෙන් මේක එක අකුරක්වත් වෙන කොහොමවත් නොලියුවත් ඔයාලට එක ලකුණක් හම්බ වෙනවා. මම මේවා කියන්නේ ඔයගොල්ලන්ට මම උත්තර පත්‍ර බලලා අවුරුදු 21 මේ අවුරුද්දේ තිබ්බනම් 21 වෙනි අවුරුද්ද. හරිනේ? දන්නේ ඉඳයි කියන්නේ. ඊළඟට තවත් හොයන්න ඕනේ. දැන් මේක හොයන්න මේක විතරක් හොයාගෙන මදි. තව අපිට එකක් මතක් වෙනවා. මේ ඔයගොල්ලෝ අනිවාර්යෙන් විස්කම්භයක් දැක්ක ගමන් මගේ වෘත පාඩම අනිවාර්යෙන් වීඩියෝ බලන්න. හොඳේ? මේ විස්කම්භයක් දැක්ක ගමන් මේ විස්කම්භයෙන් පරිධිය මත ආපාතනය වන මෙන්න මේ කෝණය. මෙන්න මෙතන පරිධිය මත ආපාතනය වන මෙන්න මේ කෝණය අංශක කීයක් වෙනවද? 90ක් වෙනවා. පරිධිය මත ආපාතනය වන කෝණය. එහෙනම් මේ බලන්න මේ AB විස්කම්භය මගින් මෙන්න මෙතන හැදෙන මෙන්න මේ කෝණය අංශක 90ක් වෙනවා. BCA කෝණය. BCA කෝණය අංශක 90ක් වෙනවා. මේවා ඔයගොල්ලෝ දකින්න ඕනේ. හරිද? මේවා දැක්කොත් බලන්න දැන් මේ කෝණයක් දන්නවා මේ කෝණයක් දන්නවා. එහෙනම් මේ කෝණය හොයන්න පුළුවන් නේද? එහෙනම් අපි ABC කෝණය හොයන්න 180න් අඩු කරමු කීයක්ද? 180න් අඩු කරමු අපි මෙන්න මේක දෙකේ එකතුව 90යි 40යි අපි අඩු කරමු. 90 ධන 40 අඩු කරමු. එතකොට 180න් 130ක් අඩු වෙනවා. උත්තරේ අංශක 150යි කියලා අපිට ලැබෙනවා. 23 වෙනි ගාන හරිම වැදගත් ගාන. ක්‍රමයන් කීපයක්ම මතක් වුණා. රයිට්. දැන් බලන්න මේ 24 25 ගණන් දෙකක් ජ්‍යාමිතියට සම්බන්ධයි. ඔයගොල්ලන්ට පේනව නේද? දැන් අවසාන හරිය තිබ්බ ගොඩක් ගණන් ජ්‍යාමිතියට සම්බන්ධ වුණානේ. හරි මේ වුණාට අච්චර අමාරුවක් දැනුන්නේ නැහනේ. මේ දෙකත් එහෙම තමයි. AB කෝණයගේ හොයන්න මේ දීලා තියෙන තොරතුරු වලට අනුව ABE කෝණය කියන්නේ මෙන්න මේ කෝණය කීයද කියලා හොයන්න. රයිට්. එතකොට බලන්න දීලා තියෙන දත්ත මොනවද? සමාන්තරයි. එහෙනම් මේක සමාන්තර ආශ්‍රයක් ABCD කියන්නේ. එහෙනම් මේකේ සමාන්තර ආශ්‍රයක ලක්ෂණ තියෙනවා නේද? මේක 60යි මේක 110යි. මේ කෝණය හොයන්න තියෙන්නේ.
ඔයගලන් බලන්න මොකද පේන්නේ? අපි දන්නවා සමාන්තරාශ්‍රයක සම්මුඛ කෝණ දෙක සමානයි කියලා. එහෙනම් මේ කෝණය 110 නම් මේ දෙකේ එකතුවත් 110යි. ඒ කියන්නේ ABE කෝණයයි මෙන්න මේ 60යි. එකතු කරාම උත්තරේ 110ක් එන්න ඕනේ. මේ කෝණය මේ 110ට සමානයි. සමාන්තරාශ්‍රයක සම්මුඛ කෝණ. එහෙනම් අපිට පුළුවන් ABE කෝණය ඒගොල්ලෝ අහන ABE කෝණයට උත්තරය අරන් දෙන්න 110න් 60ක් අඩු කරලා. අංශක 50යි. ඊළඟට 25. ඒගොල්ලෝ මෙන්න මේ රූපයක් දීලා තියෙනවා. ත්‍රිකෝණයක් ඇඳලා AC හා BC රේඛාවලට සමදුරින්. AC හා BC. එතකොට රේඛා දෙකකට සමදුරින් ගමන් කරන ලක්ෂයක පතයක්. ඒ පතය ඇඳලා ඒකේ AB මත පිහිටන P ලක්ෂය සොයා ගැනීමට. ඒ කියන්නේ AB හා BC රේඛාවලට සමදුරින් AB මත පිහිටන P ලක්ෂය සොයා ගැනීමට තමයි මේ දල සටහනක් තමයි අඳින්න කියන්නේ. එහෙනම් මට කියන්න AC ටයි BC ටයි සමදුරින් ගමන් කරන ලක්ෂයේ පතේ කොහොමද අපි අඳින්නේ? කොහොමද අඳින්නේ? AC ටයි BC ටයි සමදුරින් ගමන් කරන ලක්ෂයේ පතේ අඳින්නේ කොහොමද? අපි රේඛා දෙකකට සමදුරින් යනවා කියන්නේ කෝණ සමච්ඡේදකයක්. මෙහෙම අපි දල සටහනක් කියන්නේ නිකම්ම මේක මැදින් ඔහොම රේඛාවක් ඇඳලා මේ මෙතන P කියලා ලකුණු කරා නම් ඇති. ඒ කෝණ දෙක මේ එතන දෙකට බෙදුණයි කියලා එතන ලකුණු කරන්න ඕනේ. හොඳේ. ඒකයි දල සටහන එක. ඊුණාට අපි පොඩ්ඩක් නිර්මාණයක් කරලා බලමු නේද? නිර්මාණයක් ඉගෙන ගන්න. මේ කෝණය සමච්ඡේදනය කරන්නේ මෙහෙමයි. මෙතන කව කට්ටේ තුඩ තියලා අපි අරයක් අරගෙන මෙහෙම ඡාපයක් ගහනවා. ඊට පස්සේ ඒ අරේම අරන් හරි ඒ අරේ පොඩ්ඩක් දැන් වැඩි අඩු කරගත්තට කමක් නැහැ. කොහොම හරි අපි මෙතන ඉඳලා මෙහෙන් ඡාප දෙකක් ගහන්න ඕනේ. මේ විදිහට මෙතන ඉඳලා එකකුයි මෙතන ඉඳලා එකකුයි ගහලා මේක කපා ගන්න ඕනේ මේ විදිහට කැපෙන්න. ඊට පස්සේ අපිට පුළුවන් මේක යා කරන්න නේද? මේ යා කරන්න. මෙයා කරාම ඕගොල්ලන්ට P කියන ලක්ෂය දැන් AB මතනේ තියෙනවා මේ මෙතන P කියලා ලකුණු කරනවා. මේ නිර්මාණය කරගත්තු රේඛාවන නේද? ඔක තමයි අපි නිර්මාණය කරගත්තු රේඛාව. එතකොට දැන් අපි කෙටි ප්‍රශ්න 25ක්. ඒ කියන්නේ ඕගොල්ලන්ගේ එක පත්‍රයේ A කොටස ඉවරයි. මම හිතන්නේ ඊටමත්ම කෙටි කාලයකින් අපි ප්‍රශ්න 25ම හැදුවා විතරක් නෙමෙයි සාකච්ඡාත් කරා. එහෙනම් ඔයගොල්ලන්ට හදාගන්න මීට වඩා කෙටි කාලයක් නේ යන්නේ නේද? හරිම ලේසි. ඉතින් එහෙමනම් මගේ මෙම වීඩියෝ තමත් හොඳින් බලලා ඔයගොල්ලෝ අධ්‍යයනය ගන්න. මම 10 වසරට බස්නාහිර පළාත් පේපර් එකක් දාලා තියෙනවා. එක පත්‍රයේ කොටස දැන් ඉදිරියේදී ඒකේ එක පත්‍රයේ B කොටසක් දානවා. ඊට පස්සේ දෙවෙනි ප්‍රශ්න පත්‍රයක් දානවා. ඉතින් ඒවා බලන්න අමතක කරන්න එපා. ඒවා 10 වසරට දාන්නේවත් බලන්න. ඒවා දැනුම ගන්න. ඕගොල්ලන්ට මම ඊළඟ වීඩියෝවෙන් ඕගොල්ලන්ගේ එක පත්‍රයේ B කොටසේ ප්‍රශ්න 5 සමග නැවත හමු වෙමින් බලාපොරොත්තු වෙන්න. ඔයගොල්ලන්ගෙන් සමුගන්න. ඒ වගේම ඔයගොල්ලෝ මතක තියාගන්න ඔයගොල්ලොන්ගේ YouTube channel මගේ සිසිර ඇකඩමි YouTube channel එක මම නොමිලේ ඔයගොල්ලන්ට ප්‍රදානය කරන්නේ. ඉතින් ඔයගොල්ලන්ට පුළුවනි ඔයගොල්ලන්ගේ සහෝදර සහෝදරියන්ට නෑදෑ හිත මිත්‍රයන්ට ඉගෙන ගන්න ළමයි ඉන්නවා නම් පාසල් යන දරුවෝ ඉන්නවා නම් ඒ අයට මගේ link එක ලබා දීලා උන්ටත් සහයෝගය දක්වන්න උදව් කරන්න ඉගෙන ගන්න. ඉතින් ඒවා තමයි අපිට මේ ජීවිතේ ඉතුරු කරගන්න තියෙන දේවල්. ඉතින් ඒවට ඔයගොල්ලොත් දායක වෙන්න. එහෙමනම් සියලු දෙනාටම සුබ දවසක් ප්‍රාර්ථනා කරමින් මගේ සිසිර ඇකඩමි YouTube education channel එක subscribe කරපු නැති අයට subscribe කරන මෙන්න ඉල්ලා සිටිමින් ඔයගොල්ලන්ගෙන් සමුගන්නම්. එනම් ආයිබෝවන්.